පිංහතුනේ අද අපි ඔබට ඉතාම වැදගත මේ ලංකා භූමියයට අපට ඒවගේම මුළු ලෝකයාටම තියෙන ලෝක උතුම්ම වස්තුවක් හැටියට අද වැඩඉන්න ඒ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ගැන. ඒ බෝධී ආශිර්වාදය අපි ලබන්න කොහොමද. මේ බෝධීන් වහන්සේගේ පූජනයත්තේ කොයි ආකාරයට මේ ගැන අදාපි කරුණු කීපයක් මේ ධර්මාණු ශාසනාව තුළ ඉතාම වැදගත් කරුණු කීපයක් අපි පිළිවලට සාකච්ඡා කරන. පිංහතුනී අපි කවුරුත් දන්නවා හැම බුදුරජාණන් වහන්සේ නමකටම බෝධීන් වහන්සේ නමක් උන්වහන්සේ මවකුසින් බිහිවෙන දවසම වජිරාසනය ළඟින් පැනනගෙන. ඒක ලෝක ධර්මතාවය. මේ මහා බද්ධ කල්පයේ කකුසඳ බෝසතාණන් වහන්සේ. පින්වන්ත මෑණියන්ගේ කුසෙන් බිහිවෙච්ච දවසම උන්වහන්සේ වෙනුවෙන් මහරි බෝධී බෝ අංකුරය වජිරාසනය ළඟින් පැනනැන. උන්වහන්සේට බුදුවෙන්න සෙවන දුන්නේ මහරි බෝධීන් වහන්සේ. ඒවගේම කෝනාගමන බෝසතාණන් වහන්සේ බෝසත් පුතෙක් හැටියට මවකුසින් බිහිවෙනකොටම නුග බෝධයේ බෝ අංකුරේ වජිරාසනය ළඟින් පැනනැක. කාශ්‍යප බෝසතාණන් වහන්සේ මවකුසින් බිහිවෙද්දී දිබුල් බෝධයේ බෝ අංකුරේ වජිරාසනය ළඟින් පැනනැක. ඒ බුදුරජාණන් වහන්සේලාට බුද්ධත්වයට පත්වෙන්න සෙවන දුන්න ඒ ශාසනී තුළ බෝධීන් වහන්සේ බවට පත්වනේ ඒ බෝධීන් වහන්සේලා. ඔබත් මමස් සරණගි අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ සාරා සංකයේ කල්ප ලක්ෂයක් පාරමී පුරලල. එදා දෙව්ලව දෙවියන්ගේ ආරාධනය ලැබුණට පස්සේ පස් මහ බැලුවන් බලල ඇසල පෝය දවසේ පින්වන්ත මහාමායා දේවී කුස පිළිසිඳ ගන්නට එදුණ. හරියටම මාස 10ක් මවකුසේ වැඩිලා වෙසක් පුන් පොහෝ දවසේ ලුම්මිනි සල් වනේ පින්වන්ත මහාමායා දේවිය කුසින් අපේ බෝසතාණන් වහන්සේ බෝසත් පුතෙක් හැටියට බිහිවෙන වෙලාවෙන අපි ධර්මී කියන්නේ සහජාත වස්තු. එකම දවසේ එකම මොහොතේ මේ ලෝකෙ පහළ වෙච්ච සහජාත වස්තු කියලා කියන. ඒ තමයි බෝසතාණන් වහන්සේ උපදින වෙලාවෙමයි බුද්ධගයා වජිරාසනය ළඟින් ඇසත බෝධී බෝ අංකුරේ පහළ වෙන. එදා ඒ මොහොතෙමයි යසෝදරාවගේ උපතත් සිද්ධ වෙන. ඒ වගේම චන්න ඇමතිය කන්ත කසුගේ උපතත් සිද්ධ වෙන්නේ එදා ඒ මොහොතේමයි. අපේ බෝසතාණන් වහන්සේ වසර 29ක් රාජ කුමාරයෙක් හැටියට ගිහි ජීවිතය ගත කර. උන්වහන්සේ අභිනිස්ක්‍රමණය කරලා අවුරුදු 6කට ආසන්න කාලයක් දුස්කරක්‍රියා කර. එදා සුජාතාවගේ කිරිපිඩු දානි වලදල සොත්තිය බමුණනාදීපු කුසතනමිටියටත් රැගෙන. සුදු ඇලි තලාතරින් ගලාගෙන යන නීරංජනා නදියෙන් එතර වෙලා අපේ බෝසතාණන් වහන්සේ බෝධි මූලයට වජිරාසනය ළඟට වැඩම කරන්න. උන්වහන්සේගේ වයස අවුරුදු ඒ වෙනකොට හරියටම 35යි. වෙසක් පෝය දවස තමයි උන්වහන්සේ සියලු කෙලෙසුම් ප්‍රහාණය කළ සම්බුද්ධත්වයට පත්තේ. උන්වහන්සේ වෙනුවෙන්ම වජිරාසනය ළඟින් පැනනැක බෝධීන් වහන්සේගේ වයසත් හරියටම අවුරුදු 35යි. එදා කුසතන අරගෙන ගිහිල්ලමේ බෝධි මූලේ ඉස්සල්ලා අටුවාවල සඳහන් වෙන තොරතුරුමේ. උතුරු දිසාවට කුසතනයලට මහපොලෝ කම්පාවට පත්වෙද. උන්වහන්සේට යම් වැටහීමක් ඇතිවෙනවා පෙර බුදුවරු උතුම් ධර්මය අවබෝධ කරානං උතුරු දිසාවට නොවී වැඩයි නැත. දකුණු දිසාවට කුසතනයලන ඒ වෙලාවත් පොලෝ කම්පාවට පත්තේද. බටහිර දිසාවට කුසතනයලන එතනදිත් පොලෝ කම්පාවට පත්තේද. නැගෙනහිර දිසාවට කුසතනයලන කිසි වෙන සක්වෙන්න උන්වහන්සේට වැටහෙන. එහෙම නම් මා වැඩ සිටිය යුතු දිසාව නැගෙනහිර දිසාවට මුහුණලලා. උන්වහන්සේ ඒ භූමිය වජිරාසනය මත චතුරංග සමන්නාගත වීරියෙන් වැඩ සිටිය කියලා අපි අහලති. මේ චතුරංග සමන්නාගත වීරිය කියලා හඳුන්නන්න උන්වහන්සේ දැඩි වීරියක් හිතර ගත්ත. මගේ ශරීරයේ සම්මස් වියලේවා. ඇටනහර පමණක් ඉතිරිවෙතොත් ඉතිරිවේවා. පුරුෂ වීරියෙන් පුරුෂ පරාක්‍රමින් යම් ධර්මයක් අවබෝධ කරගත යුතුද. ඒ උතුම් ධර්මය අවබෝධ කරගන්න ඇතුව
මැරුණත් මගේ ජීවිතේ නැති වුණත් මං මේ ආසනය නැකිටින් නෑ කියන දැඩි අධිෂ්ඨාන. අන්නේ අධිෂ්ඨානයට කියනවා චතුරංග සමන්නාගත වීරී. එවැනි වීරියකින් වැඩ සිටිය නිසා ඒ ආසනයට කියනව වජිරාසනය කියල. ඔන්න ඔය ආසනයේ මත වජිරාසනය මත උන්වහන්සේ වැඩ ඉඳලා චතුරංග සමන්නාගත වීරිය උන්වහන්සේ වැඩ ඉන්නකොට ඔබ දන්නවා මුලින්ම කලබල වනේ වසවර්ති මාරය දස බිම්බරක් මාර සේනා පිරිවරාගෙන ගිරිමේ කලාකි නැතුපිට නැගල. ඒ භූමියයට ඇවිල්ලා මහා බියජනක හඬ ඇති කරමින් උන්වහන්සේ වේ ආසනයෙන් නැකිට්ටවන්න උත්සාහ කර. නමුත් අපේ බෝසතාණන් වහන්සේ ශ්‍රී හස්තය පොළොවට තියලා පාරමී ධර්ම මෙනෙහි කරලා මහපොලොව මට සාක්ෂි දරනවා කියල උන්වහන්සේ සත්‍යයක් ක්‍රියා කර. පොළොවට ශ්‍රී හස්තේ තියලත් දියුරුව. මහපොළොව ගිගුරුම් දෙමින් කම්පාවන ඔබහන්සේට මෙතන වැඩයින අයිතියක් තියෙනවා. ඔබහන්සේ පාරමී සම්පූර්ණ කරගත්ත කෙනෙ. ඒ වෙලා අසවත්ති මාරය මාර සේනාවත් එක්ක සීසීකට පලාගයා කෙනෙ. ඕක තමයි අපි ධර්මය හඳුන්නන්නේ අපේ බෝසතාණන් වහන්සේ බෝධි මූලයේ දස බිම්බරක් මාරසේනා පරාජය කරා කිය. දැන් උන්වහන්සේට කරදර කරන්න කවුරුවත් නෑ. අපේ බෝසතාණන් වහන්සේ ඒ වෙලාවේ ප්‍රාත්‍රී ආනාපාන සති භාවනාව ඔස්සේ අර්බෝධීන් වහන්සේට පිටදීලා නැගෙන හිර දිසාවට මුහුණලා ආනාපාන සති භාවනාව ඔස්සේ හිත සමාධිමත් කරගත්තා ඉක්මනින් උන්වහන්සගේ හිත සමාධියට පත්වුණ. පළවෙනි දිහානයට දෙවනි දිහානයට තුන්ගෙන දිහානයට හතරවෙනි දිහානයට හිත සමාධිමත් වුණ. හතරවෙනි දිහානයට සමාධිමත් වෙච්ච උන්වහන්සේගේ ඒකාග්‍ර මනසින් අපේ බෝසතාණන් වහන්සේ තාම් බුදු වෙලා නෑ. උන්වහන්සේ හිත යොමු කරා තමන් වහන්සේ ගත කරගෙන පෙර ජීවිත දකින. උන්වහන්සේ හිත යොමු කරනවා සමගම පළවෙනි විද්‍යාව උන්වහන්සේට පහළවන. ඒ තමයි පුබ්බේ නිවාසානුස්සති ඥාන කල්ප ගණන් ආපස්සට තමන් ගත කරගෙනාපු සංසාර ජීවිත දකිනනුවන කල්ප ගණන් සංවට්ට විවට්ට කල්ප ගණන් කෙලවරක් හොයන්න බැරි දීර්ග සංසාර ගමන ගෙවාගෙනාපු සංසාර ජීවිත උන්වහන්සේට වැටහෙට පටන්ගත්ත. ඒ බෝධි මූලේ පහළ වෙච්ච පළවෙනි විද්‍යාව. ඊළඟට අපේ බෝසතාණන් වහන්සේ රාත්‍රී දෙවනියා හිතයොමු කරා මම වගේමද මේ ලෝක අනික් සත්‍යය. ඒ අයත් මේ වගේ ඉපදමින් මැරමින් ඉපදමින් මැරමින් සතරාපායි වැටි වැටි යන ගමනක්ද. බෝධි මූලයේදී අපේ බෝසතාණන් වහන්සේට පහළ වෙච්ච දෙවනි විද්‍යාව තමයි චුතූප පාතඥානය. චුත කියන්න කෙනෙක් ඒ සත්වයන් සත්ව ලෝකවලින් චුතවී. මනුස්්‍යය මැරෙනවා දෙවියන් චුත වෙනවා අමනුස්්‍යයන් චුත වෙනවා. ඒ ආත්මෝලින් සතුම් මැරෙන එතකොට අපි කියන මරණය කියලා චුතවී. ඒ චුතවීම සමගම කර්මානුරූපීව උපත කරායන. කෙනෙක් මරණයට පත්වෙලා කර්මාන්රූපී උපත කරායන ආකාරි දකින නුවන චුතූපාතඥානය. අපේ බෝසතාණන් වහන්සේට බෝධි මූලි ලැබිච්ච දෙවනි විද්‍යාව. ඒ තුළින් උන්වහන්සේට දකින්න ලැබුණ මේ සංසාරික සත්වයන් සතරාපායි වැටි වැටි අන්ත දුක්විඳ විද යන සංසාර ගමන භයානකම. ඒ වෙලාවෙ තමයි කවදාද මේ ලෝකෙ සත්වයා මේ ජරා මරණ දුකෙන් මිදෙන්නේ කියලා ජරාමරණවලට හේතුව විමසන්න ගත. අන්න උන්වහන්සේට වැටහෙනවා ඉපදීමක් නිසා ජරාමර ඔයි විදිහට පටිච්ච සමුපාදේ අනුලෝම වසයෙන් අවිද්‍යාව දක්වාම විමසගෙන විමසගෙන කිය. පටිච්ච සම්පාධ ප්‍රතිලෝම වසයෙන් විමසගෙන කිය. අනුලෝම ප්‍රතිලෝම වසයෙන් විමසල අවසන් වෙනකොට රාත්‍රී තුන්නෙනයාම අවසානෙන් නැගෙන හිරේ. අරුණෝදය මතුවෙනවා සමගම උන්වහන්සගේ හිත සියලු කෙලෙසුන්ගේ සියලු ආශ්‍රවයන්ගෙන් මිදිලා මේ මහා බද්‍රකල්පේ හතරවෙනි බුදුරජාණන් වහන්සේ හැටියට සම්මා සම්බුද්ධත්වයට පත්වෙත. පිංහතුනි ඔබත් මම සරණගිය අපේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වන ඔය ආකාරය. අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙලා සතියක් බෝධි මූලයේදිම
සතියක් විමුක්ති සුව විඳමින් වැඩ සිටිය. ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ දෙව් මිනිසුන්ගේ වන්දනා ලබන්න පූජනීයත්වයට පත්වෙන්නේ ඔන්න ඔය හේතු කීපය නිසා. එකක් තමයි බෝසතාණන් වහන්සේ වෙනුවෙන්ම ඒ මොහොතෙම වජිරාසනය ළඟින් පැනනැග බෝධීන් වහන්සේ. අපේ බුදුරජාණන් වහන්සේ බුදුවෙන්න බෝධියට පිටදීලා තමයි චතුරංග සමන්නාගත වීරියෙන් වැඩ සිටි. ඒවගේම උන්වහන්සේ රාත්‍රී පළවෙනියාමි පුබ්බේ නිවාසානුස්සතිඥානි දෙවනියාමි චුතූපාතඥානි තුන්වෙනියාමි පටිච්ච සමුප්පාදය අනුලෝම ප්‍රතිලෝම වසයෙන් මෙනෙහි කරලා ඒ උතුම් ධර්මය අවබෝධ කරගෙන ලෝතුරා සම්බුද්ධත්වයට පත්වනේ ඒ බෝධි මූලේදී. ඒවගේම බුද්ධත්වයට පත්වෙච්ච බුදුරජාණන් වහන්සේ ආසනින්වත් නැකටින් නැතුව. උන්වහන්සේ බුදු වෙලා සතියක් විමුක්තිසුව විඳමින් බෝධි මූලේම වැඩ සිටිය. බුදු කෙනෙක් යම් ආසනයක වැඩහිටියනම් යම් ස්ථානයක වැඩ සිටියනම් ඒක පාරිභෝගික වස්තුවක් පාරිභෝගික ධාතුන් වහන්සේ නමක් හැටියට හඳුන්නනවා. අපි ධාතුන් වහන්සේලා කියන වචනය ඇහෙනකොට ඔබට මතක් කෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ අස්ති ධාතුන් වහන්සේල තමයි කෙනෙකුට මතක් එක කේෂ ධාතුන් වහන්සේ නම අස්ති ධාතුන් වහන්සේලා. ඒ ධාතුන් වහන්සේලාට අපි කියන්නේ ශාරීරික ධාතුන් වහන්සේලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පරිහරණය කරපු දේවල්වලටත් අපි කියන ධාතුන් වහන්සේලා. බුදුරජාණන් වහන්සේගේ චීවරය අපි කියන්න බුදුහාන්දුරන්ගේ සිවර කියලනම ධර්මය හඳුන්න්න චීවර ධාතුන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ දානය වලදපු පාත්තරේ අපි කියන්න බුදුහාන්දුරන්ගේ පාත්තරය කියල. පාට්‍රා ධාතුන් වහන්සේ හැටියට හඳුන්නනවා. බුදුරජාණන් වහන්සේ නමක් දියගෙන ගිය භාජන පරිහරණය කරව. ඩබරා ධාතුන් වහන්සේ කියලා හඳුන්නන්න. බුදුරජාණන් වහන්සේ යම් ආසනයක වැඩ සිටියල මිනි පළග ඔබදානව ලංකාවට වැඩම කරලා මිනි පළග මත වැඩ සිටිය. බුදුරජාණන් වහන්සේ දේශනා කරාමේ මිනි පළග තැන්පත් කළ චෛත්‍යයක් හදාද. ධාතුන් වහන්සේ නමක් හැටියට පරිහරණය කරපු දේ පාරිභෝගිකයි. ඒම නම් බුදුරජාණන් වහන්සේ බුදු වෙලා පළවෙනි සතියම බෝධි මූලේ විමුක්තිස්වෝ විදිමින් වැඩ සිටිය. ඒ බෝධිය පාරිභෝගික උතුම් පූජනීය ධාතුන් වහන්සේ නමක් බවට පත් වුණ. පළවෙනි සති අවසානය දෙව් බමුන්ගේ සැකදුරු කරන්න බෝධි මූලෙන් අහසට පැනනැගල යමාමහ පෙළහර පෑවා කියල බහලතිය. මේ ජයශ්‍රී මහා බෝධියට ඉහළ අහසේ වජිරාසනයට ඉහළ අහසේ තමයි අපේ බුදුරජාණන් වහන්සේ යමාමහ පෙළහර පාන්නට ඒදුද. දෙවනි සති බුදු වෙලා දෙවනි සතියම බෝධීන් වහන්සේට නේත්‍ර පූජාවකින් පූජාවක් පැවැත්ව. අපි ධර්මී කියන්නේ අනිමිස්ස ලෝචන පූජාව කෙලො බහලතිය. ඇසිපිය නොහෙලා දැන් අද තියෙන බෝධි පූජාවක නිකං හිතන්න. අද අපි බෝධි පූජා කරනවා බෝධීන් වහන්සේට පුද පූජා කරන. අපි බෝධීන් වහන්සේට පැන් කලයක් අරගෙන ගිහිලා බුදුගුණ කියලා අපි මේ විකාර පූජා ගැන නෙමේ කියන්න. සාමාන්‍ය සද්ධාවෙන් කරන බෝධි පූජා ගැන හිතන්න. කෙනෙක් බෝ මළුව අතුපතු ගාල ඔන්න බෝ මළුවාමදින පිනක්. ඊළඟට මල්ලාසන සුද්ද පවිට්ට කරනවා නියම බෝධි පූජාවක් තියෙන ක්‍රමය පිනක් රැස්වෙනවා. ඊළඟට මල් පූජ කරත් ඒ මල් නිකන් තැන්තැන්ගොල විසි කරන්න නැතුව ලස්සනට පිළිවලට සකස් කරල පූජා කරන්න හිත පහදින විදියට මල්වට්ටිය සකස් කරන්න. දැහැත් ගිලම් පස පූජා කරද්දි බොහොම ගෞරවයි. ජීවමාන බුදුරජාණන් වහන්සේට පූජා කරනවා වගේ ගෞරවී පූජා කරන්න. ඊළඟට මිනිස්ව අපි දැකල තියෙනවා පැන් කල අරගෙන බුදුගුණ කිය කියා. බෝධීන් වහන්සේ වටා ප්‍රදක්ෂිනා කරලා බෝධීන් වහන්සේට පැන්වක් කරන. එදකොට කිරියාහාර පූජාවක් වේවා ඔය පැම් පූජාවේවා දානය පූජා කිරීම් වේවා ගිලම් පස පූජාවක් වේවා ඔය සියලු බෝධි පූජාවල් අදාපි කරන පූජාවල් බොහොම ලේසි. ඔබ හිතන්න අපිට ප්‍රතිපක්තියක් හැටියට බෝධීන් වහන්සේ දෙස නෙත්ති යොමාගෙන අඩුගාන පැය භාගයක් ඔබට ඇසිපියෙන් නොහෙලා බලාගෙනන්න පුළද බෝධියදී අඩුගාන විනාඩිද බෝධීන් වහන්සේ දෙස එක එල්ලේ එකම අරමුණකින් එකම අධිෂ්ඨානය බුදුරජාණන් වහන්සේ මේ බෝධිමූලේ වැඩඉන්නවා කියෙන අධිෂ්ඨානයෙන්
හිතේ සද්ධාවෙන් බුදුගුණ සිහිකර කර බෝධිය දිහාම බලාගෙනන්න පුළුවන් දෙක ඉරියව පැයි භාගයක් අතින්න බෑ මනුස්සේකට ඇසිපිය නොහිලා අඩුගාන විනාඩි කීපයක් අත ඉන්න පුළුවන්කමක් නෑ හැබැයි අපේ බුදුරජාණන් වහන්සේ බෝධියට කෘතගුණ සැලකීමක් හැටියට නේත්‍ර පූජාවකින් පූජාවක් පැත්වේ අධිෂ්ඨාන පූජාව අනාගතයේ දෙව්මනිස් ලෝකයා වැඳුම් පිදුන් ලබනයේ උතුම් බෝධීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ සතියක් නේත්‍ර පූජාවකින් පූජාවක් පැවැත්ව. ඔන්න ඔය හේතු එක්ක බෝධීන් වහන්සේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ඉතාම පූජනීයත්වයට පත්වෙද. අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පාරිභෝගික බුදු කෙනෙක් පරිහරණය කරපු වස්තුන් ධාතුන් වහන්සේලා අතර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේම අග්‍රයේ කියල බුද්ධ දේශනාවක් සඳහන් වෙන අටුවාවල සඳහන් වෙන. පිංහතුන ඒ නිසා ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ඒ බෝධීන් වහන්සේගේ දක්ෂින සාකා බෝධිය තමයි අද අනුරාධපුර මහමෙවුණා උයනේ ලංකා භූමිය වැඩසිටි. මතකතියාගන්න ඒ බෝධයේ බෝ අංකුරයක් නෙමෙයි. බෝ පැලේකුත් නෙමෙයි. බෝ ඇටයකින් හටගත්ත බෝ දල්ලකින් හටගත්ත ගහකුත් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ බුදුවෙච්ච ඒ බෝධීන් වහන්සේගේ දක්ෂින සාකාව දකුණු පැත්තේ විශාලම අත්ත. එහෙම කිවොත් ඔබට හොඳට තේරෙනවා දක්ෂින සාකාව කෙන දකුණු පස බෝ අත්ත. එතකොට මේක කොහොමද ලංකා භූමියයට ලැබුණ අපි අද මේ ධර්ම දේශනාවද ඔබට මේ ධර්මය සඳහන් වනේ අසිරිමත් විස්තරය බෝධීන් වහන්සේගේ දක්ෂින සාකාව ලංකා භූමියයට ලැබි චාකාරය අපි කතා කර. පිංහතුනි මිහිදු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා. එදා ලංකා භූමියයේ සම්බුද්ධ ශාසනය ස්ථාපිත කරන්න ධර්ම දේශනා කරලා ඔය කටයුතු සිදු කරාට පස්සේ අනුලා බිසව ප්‍රධාන බිසෝවරු බණහල ධර්මය අවබෝධ කළ ඒ අයට පැවිදිවෙන. ඉල්ලීමක් කරානේ අපිටත් බුද්ධ ශාසනය තුළ පැවිදිවෙන. දේවානම් පීතිස් රජතුමා මිහිදු මහරහතන් වහන්සේට මේ කාරණය සිහිපත් කර. මිහිදු මහරහතන් වහන්සේ රජතුමාව දැනුවත් කරා රජතුමනි කාන්තාවක් පැවිදි කරන්න නම් දඹදිවෙන් සංගමිත්තාව ඇතුළු රහත් භික්‍ෂුණීන් වහන්සේලා වැඩැමවිය යුතුයි. ඒ සමගම මහාබෝධයේ දක්ෂින සාකාව මේ ලංකා භූමියයට වැඩැම්මිය යුතුයි. ඒ බෝධයේ දක්ෂින සාකාවමේ භූමිය පිහිටනවද සම්බුද්ධ ශාසන ස්ථාපිතවීමේ සමඟ සිදුවෙන. ඒ අනුව තමයි අරිට්ටකෙන් අමාත්‍යවරය පිටත් කරල යවනවා දඹදිවට. දැම් මේ කාරණය ධර්මාසෝක රජතුරුවන්ට දැන්වත් කරා මේ අමාත්‍යවරය හරහා සංගමිත්තාව ඇතුළු රහත් භික්‍ෂුණීන් වහන්සේලා ලංකාවට වඩම්මන්නත් ජයශ්‍රී මහා බෝධී බුදුරජාණන් වහන්සේ බුදුවෙච්චේ උතුම් බෝධීන් වහන්සේගේ දක්ෂින සාකාව ලංකාවට වඩම්මන්න. ඒ වෙලාවේ රජතුමා තනි තීරණ ගන්න. රජතුමා මේ කාරණය විමස්වා මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේ. උන්වහන්සේ තමයි ඒ වෙනකොට වැඩහිටිය ශේෂ්ඨතම මහරහතන් වහන්සේ. තුන්ගනි ධර්ම සංගායනාව සිදුකරේ මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේ. මීදු මහරහතන් වහන්සේගේ ගුරු හාමුදුරන් වහන්සේ උන්වහන්සේ තමයි උපාධ්‍යයන් වහන්සේ. මේ මොක්කලී පුත්තතිස මහරහතන් වහන්සේ පෙර බුදුවරුන් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ අධිෂ්ඨාන මේ කරුණු සියල්ල උන්වහන්සේ ඉරදියෙන් දැකළ රජතුමාටිකෙන රජතුමනි රන් කටාරමක් කරවන්න. රත්තරනින් රන් කටාරම මේ බෝධිය දක්ෂින සාකාව තැන්පත් කරන්න රෝපණය කරන්න. රජතුමා පෙරහැරෙන් පාර දෙපැත්ත සරසල පෙරහැරෙන් බුද්ධගයා වජිරාසන භූමියයට මේ මහා සංඝයා පිරිවරාගෙන රජතුමා රන් කටාරමත් සමඟ අසවල් දවස පිටත්වෙම කිය. එදා පෙරහැරින් බෝධි මූලයට පැමිණිය. දැන ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ දස තාත්තු විහිදිලා බුදුරජාණන් වහන්සේ බුදුවෙච්චේ බෝධීන් වහන්සේ බුද්ධගයා වජිරාසන භූමී වැඩසිටිති. ඒ වෙලාවේ දක්ෂින සාකාව මොග්ගලී පුත්තතිස මහරහතන් වහන්සේ රජතුමාට පෙන්ව රජතුමනි මෙන්න මේ දක්ෂින සාකාව තමයි ලංකා භූමියයට වැඩම්මේ යුත්තේ කිය. ඒ බෝධීන් වහන්සේගේ දකුණු පස දක්ෂින සාකාව රජතුමාගේ ඇඟ කිලිපොලාගයක් කොහොමද මේ බෝධීන් මම දක්ෂින සාකාවෙන් කරන්න. සාමාන්‍ය කෙනෙකුට පෙන්න්නපු ගමන් හිතෙන්න මේක කපලා අයින් කරන්න වෙයි.
මේක බෝධී අත්තක් කපන එක ලොකු අකුසලයක්. රජතුමාට බයක් ඇති වුණ කොහොමද මේක මං වෙන් කරන්න මේ බෝධයේ දක්ෂිණ සාකා. ඒ වෙලාවේ මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේ කියනවා රජතුමනී බුද්ධ අධිෂ්ඨානයක් මත ඉබේම වෙන් වෙනවා. රජතුමා වෙන් කළ යුතු නෑ. ඔබ රන් තුඩක් අරගෙන මෙන්න මෙතනින් බෝධයේ දක්ෂිණ සාකාව මෙන්න මෙතනින් වෙන්විය යුතුයි. එතනින් වටේට ලකුණක් තියන රන් තුඩකි. රජතුමා ලකුණ කරලා බෝධියට වන්දනා කරලා බුද්ධ අධිෂ්ඨානය සිහිපත් කරන්න. බුදුරජාණන් වහන්සේ යම් අධිෂ්ඨානයක් කරාද. මේ බෝධයේ දක්ෂිණ සාකාව ලංකා භූමියයට වැඩමවිය යුතුයි කියල. ඒ පරිදිම සිදුවේවා කියල අධිෂ්ඨාන කරන්න කිය. පිංහතුනි අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාණ්ඩ පෙර පිරිනිවන් මංචකයේ සිදුකරපු මහා බුද්ධ අධිෂ්ඨාන පහක් ගැන සඳහන් වෙන. එයින් පළවෙනි දෙවනි තුන්වෙනි කියන අධිෂ්ඨාන තුනම ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ හා සම්බන්ධයි. දක්ෂිණ සාකා බෝධිය ලංකාවට වඩම්මන බෝධීන් වහන්සේ හා සම්බන්ධ අධිෂ්ඨාන තුනක් පිරිනිවන් මංචකයේ පිරිනිවන් පාන්න පෙර අපේ බුදුරජාණන් වහන්සේ සිදු කරා. පළවෙනි බුද්ධ අධිෂ්ඨානය තමයි අනාගතය එකැන බුදුහාදුරු පිරිනිවන් පාන දවසම අධිෂ්ඨානය කරන්න. අනාගතයේ ධර්මාසෝක නම් රජ කෙනෙක් පහළ වෙලා මහාබෝධයේ දක්ෂිණ සාකාව ලංකා භූමියයට වැඩමවීම පිණිස රන් කටාරමක් රැගෙන මහරහතන් වහන්සේලා පිරිවරාගෙනේ භූමියයට වැඩම කරලා. ඒ දක්ෂිණ සාකා වෙන්වෙන තැනින් ලකුණක් තියලා බෝධියට වන්දනා කරන වෙලාවේ. ඒ දක්ෂිණ සාකාව ඉබේම වෙන් වෙලා මුල් විහිදවාගෙන අහස්සට පැනනගමින් රන් කටාරමේ පිහිටාවා කියල බුද්ධ අධිෂ්ඨානයක් කරන්න. ඒ තමයි පින්වතුනි පළවෙනි බුද්ධ අධිෂ්ඨාන. කවුරුත් කපල රෝපණය කරන්නෙමේ. බුද්ධ අධිෂ්ඨානය මත සිහිකරනකොට මර රන් තුඩකින් ලකුණක් තියපු තැනින් ඉබේම වෙන් වෙලා මුල් විහිදවාගෙන අහසට පැනනැකල රන් කටාරමී පිහිටන්න බුද්ධ අධිෂ්ඨානය. දෙවනි බුද්ධ අධිෂ්ඨානය තමයි මහාබෝධයේ දක්ෂිණ සාකා බෝධී රන් කටාරමී පිහිටනවා සමගම. බෝපත් අතරින් සවනක් ගන බුද්ධ රශ්මි දහරා විහිදේවා කියල අධිෂ්ඨානයක් කර. මේ බෝධයේ බෝපත් අතරින් සවනක් ගන බුද්ධ රශ්මි දහරාවන් විහිදේවා කියල අධිෂ්ඨාන කර. ඒ තමයි පිරිනිවන් මංචකයේ සිදුකරපු දෙවනි බුද්ධ අධිෂ්ඨාන. තුන්ගනි අධිෂ්ඨානය තමයි දක්ෂිණ සාකාව කටාරමී පිහිටියට පස්සේ රන් කටාරමත් සමගම බෝධීන් වහන්සේ අහසට පැනනැගල. අහසේ වලාගැබ අතර දෙව් බමුන්ගේ වන්දනා ලබමින් සතියක් බෝධීන් වහන්සේ අහසේ වැඩ සිටිත්වා කියල අධිෂ්ඨානයක් කර. ඔන්න ඔය අධිෂ්ඨාන තුන මහා පරණිබ්භාන අටුවාව සඳහන් වෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන් පෙර පිරිනිවන් මංචකයේ සිදු කරපු මහා අධිෂ්ඨාන හැටියට. පිංහතුනි එදා ධර්මාසෝක රජතුමා රන් කටාරම රැකෙන බෝධීන් වහන්සේ අසලට පැමිණිලා ඒ අධිෂ්ඨානය සිහි කරලා බෝධියට වදිනකොට. ඒ බෝධිය අනෙක් බෝධි ශාකා එක පාට නොපෙනී ගිහිල දක්ෂිණ සාකා බෝධිය පමණක් පෙනී හිටිය. සැනින් රන් තුඩෙන් ලකුණක් තියපු තැනින් දක්ෂිණ සාකාව ඉබේම වෙන් වෙලා මුල් විහිදවාගෙන අහසට පැනනැගල රන් කටාරමී පිහිටිය. රජතුමා ඇතුළු සියලු දෙනා මුළු ඇඟම කිලිපොලාගයා සාධකාර දුන්න පුදුම ස්ත්‍රාතිහාරයක් බෝධීන් වහන්සගේ මේ පෙළහර දැකල. ඒ වෙලා ධර්මාසෝක රජතුමා මුළු දඹදිව් තලයම තමන් එක්සේ සත් කරපු අධිරාජ්‍යයක් හැටියට දඹදිව් රාජ්‍යම ඒ මහා බෝධියට දක්ෂිණ සාකාවට මං පූජා කරනවා කියල තමන්ගේ රාජ්‍යම බෝධීන් වහන්සේට පූජා කරා. ඊළඟටේ බෝධීන් වහන්සේගේ බෝපත් අතරින් දෙවනි බුද්ධ අධිෂ්ඨානයට අනුව සවනක් ගන බුද්ධ රශ්මි දහරා විහිදෙන පටන්ගත. ඊළඟට රන් කටාරමත් එක්කම බෝධීන් වහන්සේ අහසට පැන්නැකළ. අහසේ බලාගැ බාතර රැඳමින් සතියක් අහසේ දෙව් බමුන්ගේ වන්දනා ලැබවා කියල අපේ ඉතිහා සඳහන් වෙන. සතිය අවසන් වෙනකොට ටික බෝධීන් වහන්සේ පොලෝ මට්ටමට වැඩම කරා. ඒ බෝධීන් වහන්සේ සහිතරන් කටාරම පිළිගෙන
බොහොම ලස්සන්ට සකස් කරපු රථයක තැන්පත් කරලා පෙරහැරෙන් වඩම්මගේ නැවිල්ලා ගංගානන් ගඟායින නැවක බෝධී දක්ෂිණ සාකාව තැන්පත් කරලා රජතුමා ඇතුළු පිරිස ගංයවුර දිගේ සමාන්තරව ගංගානන් ගඟ මුහුදට වැටෙන තැන දක්වායන. අර නැවේ බෝධීන් වහන්සේ සහිත නැව ගගදිගේ මුහුද අයිනට එනකං ඇවිලා එතනදී බෝධීන් වහන්සේ ආපහු අර නැවෙන් රැගෙන මණ්ඩපයක් මත තැන්පත් කරලා යළි දඹදිව් රාජ්‍ය පූජාක් නොය විදියට තුන්වතාවක් ධර්මාසෝක රජතුමා ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ සාකා බෝධියට දඹදිව් රාජ්‍යම තුන්වතාවක් පූජා කරා කළ ඉතිහා සඳහන් වෙන. ආපහුේ බෝධීන් වහන්සේ නැවේ තැන්පත් කළ රජතුමා කියනවා හරිට අමාත්‍යවරයට කියනවා ඔබගේන් මා හිතමිට රජතුමාට දේවානම් පීතිස් රජතුමාට කියන්න මේ දමදිව් රාජ්‍ය ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට තුන්වතාවක් මං පූජා කරා. ලංකා රාජ්‍යත් මේ බෝධීන් වහන්සේට පූජා කරමින් පූජා පවත්වන්න කියලා දේවානම් පිතිස් රජතුමාන් දැනුවත් කරන්න කිය. එහෙම කියලා බෝධීන් වහන්සේ නැවේ තැන්පත් කරලා සංගමිත්ත ඇතුළු රහත් භික්‍ෂුණීන් වහන්සේලා ඇතුළු පිරිසත් සමග මේ නැව මුහුදට සේන්දු වෙලා නොපෙනී යනතෙක්ම රජතුමා සාධකාරදිදී ඇස්වල කඳුළු වගුරෝමින් සාධකාර්දමින් බලාගෙන හිටිය කළ ඉතිහා සඳහන් වෙන. දැම් මහා සාගරෙන් බෝධීන් වහන්සේ රැගෙන පැමිණෙන කොටත් හරිම අසරිමත් දේවල් සිදු වෙලා තිය. ඒ තමයි ඔබ දන්නවා මේ මහා සාගරය අපේ ඇස් දෙකට නොපෙනෙන ධර්මය සඳහන්ගෙන දැන් අපි දකින්නවේ මුහුද පීනන මාළු නොයෙක් සත්තු ගොරෝසු ශරීර ඇති සත්තු තමයි අපි දකි. හැබැයි මහා සාගරය ඉන්නවා අමනුස්යෝ ධර්මය සඳහන් වෙනවා තිමි තිමංගල තිමිර පින්ඩල නාග අස්සුර ගාන්ධරව කියලා අමනුස්යෝ ගැද. තිමි තිමංගල තිමිර පින්ඩල නාග අසුර ගහන්දර මේ අයි අමනුස්ස වර්ග මනුස්්‍යය නෙමේ මාලුත් නෙමේ. එදකොට සාමාන්‍ය මෝදේ ඉන්න අර ඇහැට පේන සත්තු නෙමේ. සමහර අයගේ ශරීර යොදුන් 100ක් විශාලයි කිය. සමහරයගේ ශරීර යොදුන් 200-300 විස අපිට හිතාගන්න බෑ. මහා මුහුද විමාන කරගෙන අමනුස්ස විමාන තියෙනවා කිය. ඒ අතර මුහුදෙන් මතුවෙච්ච යුගන්ධන පරවතය වෙලාගත්ත නාගලෝක නාග විමාන ගැන සඳහන අපේ ඇස්වලට පේන දේවල්ගන. මේ මහා මුහුදේ දැම් බලන්න එතන තිමි තිමංගල තිමිර පින්ඩල නාග අන්න නාගලෝකයේ මහා සාගරය ඇසුරු කරගෙන පවති. මේ නාගයම් බොහොම සද්ධාවන්තයි කියල ධර්මය සඳහන් වෙන. මේ නාගලෝක නාගයන් හැබැයි ඒ අයට නිවන් දකින්න බෑ මාර්ග පල් ලබන්න බෑ එක අපායකට අයිති. දුගතිය හැබැයි ඔවුන් පිනට කැමති පින් කරන පිරිසා සුගති යන්න හිතාගෙන පින් කරනවා නාග. ඒ නිසා මේ නාගයෝ අර බෝධීන් වහන්සේගේ දක්ෂිණ සාකාව රැගෙන මහා සාගරින් වඩිනකොට නැව මුහුද දිගේ එනකොට නාගලෝක නාගයක් කල්පනා කරා බෝධිය පැහැරගෙන නාගලෝකට ගෙනනිච්චෝ. අපිට හොඳක් ගොඩක් පින් කරගන්න පුළුවන් ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල ධාතුන් වහන්සේලා බෙදනකොටත් ද්‍රෝණ බමුණක් සඟවගත්ත එක් දළදා වහන්සේ නමක් ජයසේන නාරජ පොළොව ඇතුළෙම නාගලෝකෙට අරගෙනාව. අද පොළොන් අරුවේ සෝමාවතී මහා සෑය තැම්පත් වෙලා තියෙනෙ දකුණු දළදා වහන්සේ නාලුව වැදුම් පිදුම් කරපුයේ දළදා වහන්සේ. ඊළඟට බහල තියෙන අරුවන්වැලි මහා සෑය තැම්පත් වෙලා තියෙන ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා. ගංගානන් ගඟදිගේ එතනත් ගං යුර අයිනේ ප්‍රාමගාම නගරෙ කෝලිය රජදර චෛත්‍යයක් හදලා ධාතුන් වහන්සේලා තැම්පත් කළ තිබෙන. මහා ගංවතුරත් එක්ක ගංයූරත් එක කඩාගෙන චෛත්‍යය ගඟට වැට. කරනුව පාවෙලා ගියා මහා සාගරයට. වතුරේ ගිලෙන් නැතුව සාගරයේ මත ගෑවි නොගෑවී කරඩුන් වහන්සේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා සහිත. බුද්ධ රශ්මි විහිදමින් මහා සාගරී වැඩ සිටින. නාගලෝක නාගයන් දැකල සාධකාරදිදී නාලවට අරගෙන ගිහින් බොහෝ කාලයක් නාලව ධාතු මන්දිරයක් මවාගෙන වැඳුම් පිදුම් කරා. ඒ උතුම් ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා තමයි සෝනුත්තර මහරහතන් වහන්සේ ඉරදියෙන් නාලුවට වැඩම කරලා
ඒ ධාතුන් වහන්සේලා මනුලොවට වඩම්මගේ නැවිල්ල තමයි රුවන්වැලි මහා සෑයි ලෝනයක් ධාතුන් වහන්සේලා හැටියට තැන්පත්ව. එනම් අපිට පේනවා යම් තැනක ධාතුන් වහන්සේලා හෝ පූජනීය දෙයක් අනාරක්ෂිත වෙනවද. නාගයන්ට ගන්න පුළුවන් සාගරයේ හෝ යම් දිය පහරක් ආශ්‍රිත පරිසරයක තියෙනවද නාගයන් සැනින් නාලුවට ගෙනියන්න උත්සාහ කර. ඒ ඔවු පින් කරගන්න උන්ට වැදුම් පිදුම් කරන්න. මේ ජයශ්‍රී මහා බෝධියේ දක්ෂිණ සාකාවට නාගයන් පැහැරගන්න උත්සාහ කර. පිංවතුනේ සංගමිත්තාව කියන ඉරුදි බල සම්පන්න රහත් භික්‍ෂුණයක්. ගුරුලු වෙස් මවාගෙන අහසේ පෙළහර පාමින් නාගයන් දමනය කරා කෙන. මේ නාගලෝක නාගයන් ගුරුලන්ට බයයි කියල සඳහන් වෙන. ගුරුලු වෙස් මවාගෙන පෙළහර පාලා නාගයන් දමනය කරා. දැන් නාගයන්ට පැහැරගන්න බැරිවිච්ච තැන නාගය මොකද කරේ අපි අර සාමාන්‍ය කතාවට කියන්න මේ ඉස්සරලා උදුරගන්න උත්සාහ කර ඊට පස්සේ ඇවිල දැන් හොඳින් ඉල්ලනවා. ඊට පස්සේ නාගය පෙනීදලා කියා හිටිය අනේ අපිට අනුකම්පා කරන්න අපිට සමාවෙන් අපි බෝධිය පැහැරගන්න හැදුවට අපිට සමාවෙන්. අපි කියන විදිහට කටයුතු කරන්න. අපිට නාලවට මේ බෝධීන් වහන්සේ වඩම්මල වැදුම් පිදුම් කරල අපේ නාග රාජ්‍යත් බෝධියට පූජා කරන්න අපිට අවසර දෙදේ. අපිට සතියක්කත් අවස්ථාව දෙන්න කියලා ඉල්ලීමක් කර. ඉර්දි බල සම්පන්න සංගමිතා රහත් භික්‍ෂුණිය මේ බෝධියට නාගයන්ගේ අනතුරක් නොවෙන බව. ආපහු පොරොන්දු පරිදිම මේ නැවේ තැම්පත් කරන බවත් දැනගෙන සතියක් නාලවට බෝධීන් වහන්සේ වඩම්මන්න අවසර දෙනවා. ලංකාවට දමදිව ඉදම් ජයශ්‍රී මහා බෝධයේ දක්ෂිණ සාකා බෝධීන් වහන්සේ වඩින අතරතුර සතියක් නාලුවට නාගයන් අරගෙන යන. ඒ නිසා තමයි අදට බෝධි පූජා කවිවල බෝධීන් වහන්සේ වදින කවිවල තියෙන්නේ සතියක් නාලුව පුදලද බෝධිය කියලා අප වන්දනා කරන්න. සතියක් පුරා නාගයම් පුද පූජා කර නාගරාජ්‍යම බෝධීන් වහන්සේට පූජා කර රන් කටාරම සහිත බෝධීන් වහන්සේ ආපහු පොරොන්තු පරිදි නැවේ තැන්පත් කර. ඊට පසුවදා තමයි දමකුල පටුනට මේ නැවසේදුවෙන්. බෝධීන් වහන්සේ වඩිද්දී බෝධීන් වහන්සේ පිළිගන්න මිහිදු මහරහතන් වහන්සේ ඇතුළ මහරහතන් වහන්සේලා එදා රජතුමා දේවානම් පෙතිස්ස රජතුමා ඇතුළු රාජකය පිරිස ඒ භූමියයට ගිහිල්ල හිටිය. මේ නැව ගොඩබිම ළඟට එනකොට රජතුමා කරවටක් වතුරට බැහැලා සාධු කාරදිදී ප්‍රන් කටාරම් පිරිසත් එක්ක පිළිගත්ත කිය. බොහම ලස්සන්ට සරසපු රථයක තැම්පත් කළ පෙරහැරෙන මගදිකට පුද පූජා පවත්තමින් පෙරහැරෙන් මහමෙවුණාව වීනට වඩම්මගෙන පැමිණිය. මේ මහමෙවුණාව වීනට වඩම්මගෙන පැමිණිලා පින්වතුනේ මහමෙවුණා උයනේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ රෝපණය වීමත් හරි මාශ්චරය. ඒ තමයි අපේ මහාවන්සේ අපේ ඉතිහාස පොද්දිහා බලනකොට සඳහන් වෙනවා පෙර කකුසඳ බුදුරජාණන් වහන්සේගේ මහරි බෝධියේ දක්ෂිණ සාකාවත් මහමෙවුණා උයන අද ජයශ්‍රී මහා බෝධිය පිහිටපු තැන පිහිටල තිබිලතින ඒ කාල. කෝනාගමන බුදුරජාණන් වහන්සේ බුදුවෙච්ච දිබුල් බෝධිය දක්ෂිණ සාකාවත් ලංකා භූමී මහමෙවුණා වයනේ එතන ඒ කාලි පිහිටල තියෙන. කාශ්‍ය බුදුරජාණන් වහන්සේ බුදුවෙච්ච දිබුල් බෝධිය ඒ නාබෝධී දක්ෂිණ සාකාවත් පිහිටලතිය. එතකොට අපිට පේනවා පෙර බුදුවරුන්ගේ බෝධීන් වහන්සේලා අනුරාධපුර මහමෙවුණාව වන පිහිට ලතිබිලතිය. මේතු මහරහතන් වහන්සේ රජතුමාට කියනවා රජතුමනි මෙන්න මෙතනයි පෙර බුදුවරුන්ගේ මහා බෝධීන් වහන්සේලාගේ දක්ෂිණ සාකා පිහිටපු භූමිය. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ බුදුවෙච් ඇසතු බෝධිය දක්ෂිණ සාකාවත් පිහිටන තැන මෙතනයි. රජතුමා මෙතන රන් කටාරම සහිත මේ පෙරහැරෙන් මෙතනට වැඩම කරලා ඒ බුද්ධ අධිෂ්ඨාන සිහිපත් කරලා අපි වන්දනා කරන. ඒ බෝධීන් වහන්සේ බේම පෙළහර පාලා එතන පිහිටයි කියලා රන් කටාරම සහිත බෝධීන් වහන්සේ එතන තැම්පත් කරලා බුද්ධ අධිෂ්ඨාන සිහිපත් කළ වන්දනා කර. පිංහතුනේ ලංකා භූමියේදී බෝධීන් වහන්සේ පෙළහර පාමෙන් රට කටාරමත් සමග හසට පැනනැන. එදා දවසම අහසේ දෙව් බවන්ගේ වන්දනා ලබමින් වැඩ සිටලා ටික පොලෝ මට්ටමට වැඩම කරලා පෙර බුදුවරුන්ගේ බෝධි ශාකා පිහිටි තැනම
පිහිටිය. ජයශ්‍රී මහා බෝධිය දක්ෂිණ සාකාව පිහිටනවා සමගම මහපොළො ලංකා භූමියම කම්පාවට පත්වෙන. ආලෝක ධාරා විහිදිලා කියා කෙනොත් දෙව්ලෝට පවා. ඔය විදියට තමයි ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ සාකා බෝධිය ලංකා භූමියේ පිහිටට. පිංහතුනී දැන් බෝධීන් වහන්සේගේ දක්ෂිණ සාකාව එදා මහමෙවුණා උයනේ පිහිටනවා සමගම විශාල වලාකුළු ප්‍රමාණයක් හිතාගන්න බැරිවිදියට ටික පහලට ඇවිල්ලා බෝධීන් වහන්සේත්තේ භූමියක් වැසී ගිය. මේදු මහරහතන් වහන්සේ කියනව රජතුමනි සතියක් යනකා. වැස්ස වලාහක දෙවියන් සමඟ දෙවියන් මේ බෝධීන් වහන්සේට වැසි ඇදහැලෙන සලස්සමින් පූජා පවත්තද. සතියකට පසුව බෝධීන් වහන්සේ දැක වන්දනා කරගන්න නගරම සරසල පෙරහැරින් අපි එමුකිය බෝධි පූජාවක්තිය. රජතුමා ඇතුරු සියලු දෙනා පිටත් වෙලා ගයා මිහිදු මහරහතන් වහන්සේක මේ ඉල්ලීම පිළිගෙන. සතියක් මහාවැසි ඇදහැලෙමින් පොලෝ මට්ටමටම වලාකුළු වැඩම කරලා බෝධීන් වහන්සේ වසාගෙන වැසි ඇදහැරුණ කළ සඳහන් වෙන. සතියකට පසුව පෙරහැරේ මුළු නගරම සරසල ඒ වෙනකොට මහාබෝධිය දක්ෂිණ සාකා වඩම්මපු මේ පින්කමට උත්සවයට ලංකා භූමිය පුරාම ප්‍රාදේශීය පාලක රජවරු ලංකාභූමිය පුරාම හිටිය බොහොම ශේෂ්ඨ පූජනීය පුද්ගලයෝ ඒ වෙනකොට හිටපුයි මේ හැමෝම බෝධීන් වහන්සේගේ මේ පින්කමට අනුරාධපුරයට පැමිණිලා හිටිය. මේ සියලු දෙනා මිහිදු මහරහතන් වහන්සේ සමඟ පෙරහැරෙන් මහමෙවුණා උයනට වැඩම කර. ඒ වැඩම කරපු වෙලාවේ දැන් වලාකුළු ඉවත් වෙලා බෝධීන් වහන්සේ හොඳට දර්ශනය වෙනවා මහා බෝධිය මහමෙවුණා උයන පිහිටලා තියෙන ආකාරය. එතනදී මල් පූජා කරල සාධකාර දෙමින් වන්දනා කරද්දී මේ බෝධීන් වහන්සේගේ බෝ පල බොහොම හොඳට මෝරල වැඩිච්ච බෝ පල කීපයක් තිබි. ඒ පලවෙනිම මේ බෝ පලේ මිහිදු මහරහතන් වහන්සේ අධිෂ්ඨාන කළ අතට ගත. අරගෙන උන්වහන්සේ අධිෂ්ඨාන කළ රජතුමාට දුන්න රජතුමනි මේ බෝ ඇටේ බෝ පලේ මේ රන් කටාරම තුළ මේ පස්වලින් වහල රෝපණය කරන්න ඔබේ ඇති. මීදු මහරහතන් වහන්සේ අධිෂ්ඨාන කරලා අරදීපු එක බෝ පලය රෝපණය කරනවා සමගම හරි මාශ්හරිමත් දෙයක් සිද්ධ වුණ. එක බෝ පලය අටට බෙදිලා බලාගනින් නැති පුංචි දළුරිකිලි දාමින් බෝ අංකුර අටක් හටගත. ඒ තමයි අෂ්ටඵල බෝධීන් වහන්සේලා. බෝධීන් වහන්සේ පිහිටපු වෙලාවෙත් ප්‍රාතිහාරි දැකලා එදා දේවානම් පිතිස්ස රජතුමා ලංකා රාජ්‍යම බෝධීන් වහන්සේට පූජා කරනවා කියල ඔටුන්නත් ගලවල පූජා කරා බෝධියට. ඊළඟට දින 7කට පස්සෙ මේ ප්‍රාතිහාරි දැකලා අෂ්ටඵල බෝධීන් වහන්සේලා හටගත්ත පෙළහර දැකලා දෙවනි වතාවට ලංකා රාජ්‍යම බෝධීන් වහන්සේට පූජා කර. ඒ වෙලාවේ මිහිදු මහරහතන් වහන්සේ නැවතත් අර තවත් බෝ අංකුර 4ක් අතට ගත්ත. උන්වහන්සේ අධිෂ්ඨාන කරලා රජතුමාට දුන්න රජතුමා පෙර විදිහටම මේ බෝ අංකුර 4ක් රෝපණය කරන්න. ඒ 4ක් පස්වලින් වහල රෝපණය කරනවා සමගම එකක් අට බැගෙන් අංකුර 32ක් හටගත්ත. ඒ තමයි දෙතිස් පල බෝධීන් වහන්සේලා. සියලු දෙනා පුදුමෙන් පුදුමට පත් වුණා බලාගෙනින් නැද්දී එක බෝ අංකුරේ අටට බෙදිලා. අතු දළු රිකිලි දාමින් මේ බෝ අංකුර හටගත් ආකාරය. මේ විදියට අෂ්ට පල බෝධීන් වහන්සේලාත් දෙතිස් පල බෝධීන් වහන්සේලාත් පහළ වුණ. මහා බෝධිය පිහිටල 7 වෙනි දවසේ. එදා බෝධීන් වහන්සේ දැකගන්න වන්දනා කරන්න මුළු ලංකා භූමිය පුරාම ප්‍රාදේශී පාලක රජවරු ඇතුරු ඒ පූජනී පිරිස හැම දෙනාට බෝධීන් වහන්සේගේ ආශිර්වාදය ලංකා භූමිය පුරාම බෙදිලෑන ආකාරයට අෂ්ටඵල බෝධීන් වහන්සේලා දෙතිස් පල බෝධීන් වහන්සේලා ඒ අයට ලබල දුන්න. තම තමන්ගේ ප්‍රදේශවලට පෙරහැරින් වඩම්මල තම තමන්ගේ පලාත්වල ප්‍රදේශවල මේ බෝධීන් වහන්සේ රෝපණය කළ පුද පූජා පවත්වන්න කියල. ඔන්න ඔය විදියට තමයි පිංහතුනේ මහා බෝධයේ දක්ෂිණ සාකාව ලංකාවට වඩම්මල අනුරාධපුර මහමෙවුණා උයනේ එදා රෝපණය වීම සිද්ධ වේ. අදට දැන් ඔය කතාව ඉතිහාස කතාව
පිංහතුනි අපේ බුදුරජාණන් වහන්සේ මවකුසින් බිහිවෙච්ච දවසෙමයි වජිරාසනයෙන් බෝ අංකුරේ පැනනගේ. ඒ බෝධියේම දක්ෂින සාකාව තමයි මේ වැඩි. එහෙමනම් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල අවුරුදු කීයක්ද කියලා හිතට. අවුරුදු 2560 ගාන. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවේ අවුරුදු 80 එහෙනම් මවකුසින් බිහිවෙච්ච දවසේ තමයි බෝධීන් වහන්සේ හටගත්ත. අවුරුදු 2700 ගානකටත් එහා පැරණි ඒ බෝධීන් වහන්සේගේ දක්ෂින සාකා බෝධීන් වහන්සේ අද තියෙන ආශ්චර්යමත්ම දේ තමයි අදටත් අපිට අනුරාධපුර මහමෙවුනා වයනේ සියසිංගේ බෝධීන් වහන්සේ දැකගන්න වාසනාව තියෙන. දැන් ඔබ බලන්න කොච්චර ආශ්චර්යයක්ද කියලා මේ කාරණය. ඒ තමයි ඔබ නිකං හිතන්න ඔබ ලෝකයේ ඇවිදපු කෙනෙක් නම් සමට ඔබ ලෝක ගැන දන්න කෙනෙක් නම් ඔබට ලෝක ගැන ඇවිදින්න දෙයක්නේ අදාන්තර ජාලය ගොඩාක් තොරතුරු හොයාගන්න පුළුවන්කම තියෙන. ඔබ ලෝකෙ හොයලා බලන්න ඔබ ගිය තැනක හරි ඔබ දන්න තැනක හරි. අවුරුදු 2000ක් 3000ක් පැරණි ගහක් හොයාගන්න පුළුවන්ද කියලා හිතන්න බෝධියක් නෙමෙයි නිකන් ගහක්. ඔබ බලන්න ඔබේ ගමේ පන්සලේ වැඩ ඉන්න බෝධීන් වහන්සේ දිහා. ඒ බෝධීන් වහන්සේගේ ආවිෂ හොයලා බලන්න. ඔබ ඔබේ මුතුම් මිත්තන්ගේ සමට ඔබේ ආච්චිල සියලගෙන් ඇහෝත් ඒ අය කියයි අපි පුංචි කාලය අපි සම්බන්ධ වුණ. අනුරාධපුරෙන් බෝවංකුරයක් වඩම්වල අපේ ගමේ පන්සලේ රෝපණය කර අපි ඒ කාලයෝය කටයුතු කරේ. බෝමලුව වැලි දැම්ම අපි කියයි. එදකොට අපි දන්නවා අවුරුදු 100ක් හමාරක් තුළ ගමේ පන්සලි වැඩයින්න බෝධීන් වහන්සේලාගේ ආවිෂගත්තොත් අවුරුදු 50ක් 100ක් අවුරුදු 100ක් විතර වෙනකොට බෝධීන් වහන්සේ ඉතාම විශාල වෙලා. අතු දිරල කඩාගෙන වැටිලා. ඒ බෝධීන් වහන්සේගේ බෝධි ශාකා අපවත්තද. උළඟකට හරි ගහපිටින් සමහරලාවට ගැලවිලා වැටෙනවා ඒ තරම් විශාල. ඒ අවුරුදු 50ක් 100ක් ගමේ පන්සලේ වැඩයින්න බෝධීන් වහන්සේ. හැබැයි අනුරාධපුර මහමෙවුනා වයනේ වැඩඉන්න ඒ උතුම් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අදටත් විශාල වෙන්නෙත් නෑ. ඒ ප්‍රමාණින්මයි වැඩයි අවුරුදු 2500 ගානක් අවුරුදු 2600ක 700ක විතර ඉතිහාසයක් තුළ. ඒ බෝධීන් වහන්සේ අදටත් ඒ ප්‍රමාණයම වැඩඉන්නවා කියලා කියන්නේ ඔබ හිතන්න මොනතරම් ආශ්චර්යයක්. හැබැයි ඒ බෝධියම බෝ අංකුරවලින් හටගන්න අනෙක් බෝධීන් වහන්සේලා අවුරුදු 50ක් 60ක් යනකොට විශාල වෙලා. සාමාන්‍ය අනෙක් බෝධීන් වහන්සේලා වගේ මතු දිරලා කඩාගෙන වැටිලා ඒ බෝධීන් වහන්සේලා අපවත්තේ. හැබැයි බුද්ධ අධිෂ්ඨානයෙන් අවුරුදු 2600 ගානක් අදට ජයශ්‍රීමා බෝධීන් වහන්සේ අනුරාධපුර මහමෙවුනා වයනේ අපිට සියසින් දැකලා වන්දනා කරගන්න වැඩඉන්න. ඒ නිසා පින්වතුනේ මේ ආශ්චර්ය බුදුරජාණන් වහන්සේගේ උතුම් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩඉන්න පුුණි භූමිය ලංකා භූමි. ඒ වගේම ද්‍රෝණයක් සර්වඥ ධාතුන් වහන්සේලා වැඩඉන්න පුුණ්‍ය භූමියක් අපේ ලංකා භූමි. තිය නිසා විශේෂෙන් ඔබ හැම දෙනාම මේ වෙලාව අපි දන්නවා මේ මොහොත මුළු ලෝකයාම අසරණ වෙච්ච වෙලා. හිතාගන්නවත් බැ සමට මීට අවුරුද්ධකට විතර කලින් කවුරු හරි ඔබට කිව්වට. අනාගතයේ මෙහෙම වසංගතයක් කියල එකක් ලෝකේනවා. ලෝකෙම රටවල් අසරන වෙන ඔය දියුණු කියන රටවල් ඔක්කොම අසරන වෙන. ලෝකෙ රටරටවල් ගුවන්යානා යාගන්න බැරුව ඔක්කෝම කටයුතු නවත්තන. ලෝකෙ මිනිස්සු ගෙවල්වලට කොටු වෙන. ලෝකෙ රටවල් මේ විදියට වැඩ කටයුතු නවත්තල එක එක්කෙනා මූුණු වහගෙන ආරක්ෂාවෙන්න උත්සාහ කරන. ඊළඟට අපේ රට ඔබ හිතන්න මාස දෙකක් දෙකහමාරක් ඇදර නීතිය දාලා මෙහෙම තියන්න වෙනවා කියලා කවුරු හරි කිව්වන අවුරුද්ධකට විතර කලින් ඔබ කවදාවත් පිළිගන්න නෑ. නමුත් ඒ පිළිනොගන්නදී අපිට සිද්ධ වුණා. අද වෙනකොට කවදාවත් නොසිතපු දෙයක් මේ වසංගතයක් කියන දෙයක් ඔබ සමහල්ලාවට අතීත වසංගත ගැන අතීත දේවල් අහල තිබුණට වර්තමාන මිනිස්සු හිතාගෙන හිටිය දැන් විද්‍යාව දියුණුවයි තාක්ෂණය දියුණුවයි කරන්න බැරි දෙයක් නෑ දැන් ලෝකෙ මොනවාද කරන්න බැරි ඕවට බේත්තියෙන ඕවා මොනවාද ඔහම තමයි හිතුවේ. හැබැයි අද වෙනකොට ලෝකෙ දියුණු රටවල් සියල් අසරණ. ඒ නිසා පින්වතුනේ එවැනි ව්‍යසනයක් විපතක් ඉදිරියේ පව ඔහු බලන්න ලෝක ඇමරිකාව දිහා ලෝක යුරෝපෙ දිහා අප්‍රිකානු රටවල් දිහා අසල්වැස ඉන්දියාව දිහා බලන්න
ලෝකෙ මොන තරම් වේගෙන් මේ රෝගෙ පැතිරීගෙන යනවද. නමුත් අපේ වගේ පුංචි රටක් ලංකා භූමිය වගේ පුංචි රටක් වුණත් අද ආරක්ෂා වෙලා මොන්න ප්‍රශ්න තිබුණා. ඒ ආරක්ෂා වෙලා තියෙන්නේ මේ උතුම් බුද්ධ ශක්තියත් එක. යම් යම් ප්‍රමාණවලින් සාමාන්‍ය වාර්තා වනත් ලෝකයේ මේ පැතිරෙන වේගත් එක ගත්තොත් අපි යම් මට්ටමෙන් හරි ආරක්ෂාවන. තිය නිසා මිනිස්සු අපි දන්නවා නිතර තුනුරුවන් වන සිහිකරමින් රතන සූත්‍රය කියමින් පිරිත් කිව්වා. පිරිත් පැන් නිසා. ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩඉන්න භූමි අෂ්ටඵල බෝධීන් වහන්සේලා දෙතිස් පල බෝධීන් වහන්සේලා වැඩඉන්න පිම්බිවි. රුවන්වැලි මහා සෑ ඒ වගේම චෛත්‍යරාජාණන් වහන්සේලා ධාතුන් වහන්සේලා වැඩඉන්න පිම්බිවි. තිය නිසා මෙවැනි පුුණ්‍ය භූමියක වැඩඉන්න ඔබ හැබැයි මතකතියාගන්න මේ විපත් එනකොට. ඒ පූජනීය භූමියටම බුදු හාමුදුරුවන්ට වැඩේ බාරදීල බේරෙන්න්න පුළුවන්කමක් නෑ. ඒක ප්‍රතිඵල ඔබ ලබන්න නම් ඔබ ඒ ආරක්ෂිත පුරුදු ඔබ පිළිපදින්නට ඕන ඒ සෞඛ්‍ය පුරුදු ඔබ ආරක්ෂා කරන්න. ඊළඟට ඔබ සිල්වත්වෙන් ඕන පිරිතක ප්‍රතිඵල ලබන්නත් බුදුන් වැඳල ආශිරවාද ලබන්නත් බෝධී ආශිර්වාද ලබන්නත් විශේෂ ඔබ සිල්වත්වෙන්නට ඕන. ඔබ හොඳට ගුණධර්ම පුරණ කෙනෙක් බවට පත්වන්නට අන්න ඊත කොටයි තුනුරුවන්ගේ පිහිට තිය. තිය නිසා විශේසින් අපේ රට එක පැත්තකින් යම අගාදයකට යන ස්වභාවයක් අපිට පේනවා. ඒ ස්වභාව තියෙන මිනිස්සුන්ගේ සිල්වත්කමක් නැතිය. අපිට පේනවා හැම පැත්තෙම පිරිහීම. ඒ පිරිහීමට එකම හේතුව මිනිස්සු බොහොම ආවේගශීලී දවේශය වෛරය කේන්තිය රාගෙන් සත්තු වගේ කවදාවත් අහප නැති සිදුවීම් රටේ අපිට අහන්න ලැබෙනවා මිනීමැරුම් අපරාධ වංචාව සල්ලාලකා ළම අපරාධ ගැන ඒ වගේ මත්කුඩු මද්‍රාව මේ හැම පැත්තෙම පිරිහිච්ච භූමයක් අද මෙහෙම හරි රැකිලා තියෙන්නේ සුළු පිරිසක් හරි ඔය පින්කං කරන නිසා. සුළු පිරිසක් හරි රටේ ජනගහනය ගත්තොත් බුදුන් අදින් නැති පිනක් කරන්න නැති ධර්මයක් නැති විශාල පිරිසක් හිටියට තව බොහෝ පිරිසක් ඉන්නවා නිතර පිරිත් කියන නිතර බුදුන් අදින් නිතර පින්කාං කරන බෝධි පූජා කරන අන්නේ ආශ්චරය නිසා තමයි මේ විදිහට හරි ආරක්ෂා වෙලා තියෙන. තිය නිසා පින්ගතුනි ඔබ මේ ලැබිච්ච මොහොතේ ඔබේ ජීවිතයේ ධර්මය තුළ පිහිටවාගන්න. පුළුවන් තරන්න ඔබ ධර්මයෙන් ආරක්ෂාවෙන් නිතර තුනුරුවන් ගුණ සිහි කරන්න. රතන සූත්‍රයාදී පිරිත් දේශනා දින පතා ගෙවල් වල පිරිත් කියලා පිරිත ආශිර්වාදය ලබන්න. ඒ වගේම හැමදාම බුදුන් ඇඳලා ජයශ්‍රී මහා බෝධිය රුවන්වැලි මහා සෑ ආදී පූජනය පුුණ්‍ය බෝ හිතෙන් සිහි කරලා ඒ දිසාාවට හැරිල වන්දනා කරන්න. ඔබ ලෝකෙ කොහෙ හිටියත් හිතෙන් ඔබට ඒ දිහාාවට හැරිල වන්දනා කරලා පින් කර ගන්නපුුව. තියනිසාපි ලෝකෙ අද වාසනාවන්ත පිරිසා. ලෝකෙ උතුම්ම වටිනාම පූජනියම දේවල් අපිට අපේ උරුමෙන් අපිට ලැබිලතිය. ඒ උරුමය ලැබිච්චාපේ මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ සද්ධහාදී ගුණ ධර්ම දියුණු කරගෙන උතුම් ධර්මීම දියුණු කරගන්න දක්ෂ පිරිසක් බවට පත්වන්නට ඕන. ඒ පිණිස් ඔබ හැම දෙනාටමත් මේ ධර්මානු ශාසනාව සද්ධහාදී ගුණ ධර්ම වැඩෙන උතුම් නිවන්දොරටුවක් බවට පත්වේවා කියලපි ඔබ හැම දෙනාට ආශිර්වාද ප්‍රාර්ථනා කරන.